Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. තවත් ලස්සන දවසක්. අපේ UK වල නම් ලස්සනට ඉර පායනවාද? හරිම සන්තෝසයි ඔයගොල්ලන් සියලු දෙනාවම ආයි දකින්න ලැබුණ එක ගැන. දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්න තවත් අපිට දුන්න කරුණාව නිසා උන්වහන්සේට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අද අපි තව දුරටත් ඉගෙන ගන්න යන්නේ එලිදරව්වේ දීමනා වලින් අපි ගොනු කරපු කොට්ටාෂෙන් තුන්වෙනි දීමනාව. අපි ඉගෙනගෙන තියෙනවා already the word of wisdom, ඒ කියන්නේ ප්‍රඥාවේ වචනය ඉගෙන ගත්තා. ඒ වගේම the word of knowledge, ඒ කියන්නේ දැනගැනීමේ වචනය අපි ඉගෙන ගත්තා. අද අපි බලන්න යන්නේ තුන්වෙනි පාඩම ආත්ම විමසීම. ආත්ම විමසීම, discerning of spirits. දැන් ආත්ම විමසීම කියලා ඔගලන් මීට කලින් මේක අහලා තියෙනවද? මොකද්ද මේ ආත්ම විමසීම කියන්නේ? කාට හරි අදහසක් තියෙනවද මොකද්ද මේක කියන එක? මොකද්ද මේ ආත්ම විමසනවා කියන එක? ඔක්කොමලා මියුට් දාලා නේ. sorry. මම මේ අහන් ඉන්නවා මේ ආත්ම විමසීම කියන්නේත් අපි අර පළවෙනි දෙක වගේම දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් අපිට ලැබෙන දීමනාවක්. ඒක පළවෙනි කාරණාව. මේකත් ලැබෙන්නේ අපිට ශුද්ධාත්මයන් වහන්සේ තුලින්ම තමයි. ආත්ම විමසනවා කියන්නේ මේකට මේ මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ it brings absolute accuracy and quick deliverance. Absolute accuracy. ඒ කියන්නේ යම්කිසි කාරණාවක් දිහා බලනකොට යම්කිසි ප්‍රශ්නයක් තුල යනකොට ඒ తত্ত্বය දිහා බලලා ඔබට පුළුවන් ඒක අඳුන ගන්න. යම්කිසි ප්‍රශ්නයක මොකද්ද ප්‍රශ්නේ මුල? පළවෙනි කාරණාව ආත්ම විමසීම තුලින් අපිට ලැබෙන දීමනාව නැත්නම් අපේ ආත්මයට ලැබෙන හැකියාව තමයි ඒ ප්‍රශ්නේ මුල මොකද්ද? What is the root cause? මොකද්ද මේ ප්‍රශ්නේ මූලාශ්‍රය? මොකද්ද වෙලා තියෙන්නේ? මේකේ අර යට තියෙන මේ උඩින් අපිට පේන දේ නෙමෙයි අපිට නොපෙනෙන ආත්මික දෙයක් ආත්මික තලයක් තුල ක්‍රියා කරන්නා වූ බල ගැන තමයි මේ ආත්ම විමසීමේ හැකියාවෙන් අපිට ලැබෙන්නේ. පළවෙනි කාරණාව what is the root cause? මොකද්ද මේකේ මූලාශ්‍රය? නැත්නම් ඒකට මුල් හේතුව මොකද්ද මේ ප්‍රශ්නේ? ඒක තමයි පළවෙනි කාරණාව. ඒ වගේම අපිට ආත්ම විමසීම තුළින් දැනගන්න ලැබෙනවා මේ ප්‍රශ්නය අපි ප්‍රශ්නය හරි ඒ සිටුේෂන් එක තුලදී මොකද්ද මේකේ what's the motivation behind it? මොකද්ද මේකේ අභිප්‍රාය? අරමුණ මොකද්ද මේ දේ තුල? මොකද්ද ප්‍රශ්නේ මුල? ඒ වගේම මොකද්ද මේකේ අරමුණ? ඇයි අපිට මේ දේ වුනේ? කොහොමද මේ තත්වයටපත් උනේ? ඇයි මේ දේ තුලින් යම්කිසි පුද්ගලයෙක් යන්නේ කියන අර ගැඹුරු අදහස් අපිට දෙවියන් වහන්සේ එලිදරව් කළ දෙනවා. දැන් මේක තමයි මොකද්ද ආත්ම විමසීම කියන එකට පිළිතුර. ආත්ම විමසීම කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඔබගෙන් ඇහුවොත් මේක තමයි පිළිතුර. මේ දීමනාව දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන හැකියාවක් යම්කිසි ප්‍රශ්නයක් තුල යන පුද්ගලෙක් ඔබගේ ඉදිරියට ගෙනාවොත් ඒ කෙනාගේ ප්‍රශ්නේ ඔබට දකින ඔබගේ භෞතික ඇස්වලට දකින ප්‍රශ්නයට එහා ඔබට ගිහිල්ලා ඔබට හොයාගන්න පුළුවන් මේ ප්‍රශ්නේ මුල මොකක්ද කියන එක. ඒ ප්‍රශ්නේ භෞතිකව ඔයාගේ ඇස් දෙකට නොපෙනෙන, ඔයාගේ මේ මොළයට, ඔයාගේ මනසට නොතේරෙන, ඔබගේ හැකියාවලින් ඔබට කරන්න බැරි
ඔබගේ සාමාන්‍ය ඉගෙනගත්ත දේවලින් ඔබට හිතාගන්නවත් බැරි මේ ප්‍රශ්නෙට මුල මොකක්ද කියන දේ දෙවියන් වහන්සේ ඔබටයි මටයි එළිදරව් කරලා දෙන හැකියාව තමයි ආත්ම විමසීමේ දීමනාව කියන්නේ. right? දැන් මේක තේරුම් ගන්න නම් මම ඒක චුට්ටක් තේරුම් කරලා දෙන්නම්. අපි ඉස්සෙල්ලම මතක තියාගන්න ඕනේ ඔබයි මායි ජීවත් වෙන්නේ මේ පෘථුවියේ. ඒ කියන්නේ භෞතික තලයක්. පෘථුවිය කියන්නේ භෞතික තලයක්. right? මේ පෘථුවිය දෙවියන් වහන්සේ අපි ඉගෙන ගත්ත උත්පත්ති පොතේ දෙවියන් වහන්සේ තමයි අහසත් පොළවත් ඒකේ තියෙන හැම දෙයක්ම මැව්වේ දෙවියන් වහන්සේ කියලා. right? එතකොට මේ පෘථුවියේ තියෙන හැම දෙයක්ටම වඩා මේ පෘථුවියේ ලැබුණු දෙයට වඩා කලින් තිබුණේ මොන තලයේද? දැන් මේ පෘථුවිය ඔබයි මායි මේ ජීවත් වෙන හැම කෙනාම සත්තු, සිව්පාවෝ, ගස්කොළන්, ඉර, හඳ, තාරකා, ඔබේ අවට පරිසරය, ඔබේ හැම ජීවිතයේ හැම අංගයක් දිහා බලනකොට මේ සියලුම දේ භෞතික තලයට අයිති. හරිද? මේ සියලුම දේ භෞතික තලයට අයිති. දැන් භෞතික තලය කියන්නේ මොකද්ද? අපි ඉගෙන ගත්ත මතකද? ආත්මය, ප්‍රාණය, ශරීරය කියලා අපිට කොටස් තුනක් තියෙනවා. අපි ආත්මයක්, අපිට ප්‍රාණයක් තියෙනවා. අපිට මේ පෘථිවියේ ජීවත් වෙන්න මවක් තුලින් අපි ඉපදෙනකොට අපිට ශරීරයක් ලැබෙනවා. දැන් මේ භෞතික ලෝකේ භෞතික පරිසරයේ භෞතික මනුෂ්‍යයා ජීවත් වෙන්න ඔබට අවශ්‍ය කරන පංච ඉන්ද්‍රියක් දෙවියන් වහන්සේ ඔබටයි මටයි දීලා තියෙනවා. අපේ ඇස් වලින් අපිට දේවල් පේනවා, අපේ කන් වලින් අපිට ඇහෙනවා, අපේ නාස්පුඩු වලින් අපි හුස්ම ගන්නවා, අපේ කටේ රසයෙන් අපිට රසය දැනෙනවා, අපේ අත් වලින් අපිට අල්ලලා බලලා අපිට දැනෙනවා යම්කිසි දේවල්. දැන් මේ ආත්මික තලය නෙමේ භෞතික තලයේ තියෙන හැම දෙයක්ම ඔබයි ඔබගේ පරිසරයයි. ඔබයි ඔබගේ අනිත් මිනිස්සු ඔබත් සමග ඉන්න. පවුලේ අනිත් සෙනක. ඔබයි ඔබගේ කම්පියුටර් එකයි. ඔබයි ඔබගේ තේ කෝප්පය. ඕන එකක්. ඔබ බයිබලයේ අතට ගත්තොත් ඔයාගේ අතට මේක දැනෙනවා. ඔබ පෑනක් අතට ගත්තොත් ඒ අතට ඔයාට ශරීරයට මේක දැනෙනවාට අල්ලලා බලන්න පුළුවන්. මේකට තමයි කියන්නේ භෞතික පරිසරය, භෞතික ලෝකය කියලා. මේ ඔයාගේ පංච ඉන්ද්‍රියෙන් ඔබට පුළුවන් ඒකත් සමග ක්‍රියා කරන්න. right? ඒක තමයි භෞතික තලය. දැන් අපි මොහොතක් උත්පත්ති පොතට ගිහිල්ලා අපි මතක් කරගමු. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා, අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ එකින් එකට මේ ලෝකේ මවපු ආකාරය. මුළු පළවෙනි පරිච්ඡේදයම ඔබ කියවුවොත් ඔබට පෙනේ දෙවියන් වහන්සේ අහසත් මැව්වා, පොළවත් මැව්වා, ගස් කොළන්, සිව්පාවන්, සතුන්, ඉර, හඳ, තාරකා, ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ එකින් එකට මවනවා. දැන් ඒ ඔක්කොම මවලා ඉවර වෙලා උත්පත්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා පස්සේ අපි තුන්වෙනි පද වෙනකන් පොඩ්ඩක් කියවමුද? උත්පත්ති 2:1 සිට 3 දක්වා. Genesis chapter 2 verse 1 to 3. මගේ බයිබලයේ පරණ කියුසුම පිටුව 2 උත්පත්ති දෙවන පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට මෙසේ අහසත් පොළවත් එහි මුළු සේනාවක් මවා නිමවන ලද්දේය. දෙවියන් වහන්සේ තමන් විසින් කළ සුවකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිම කළසේක. උන්වහන්සේ තමන් විසින් කරන ලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. Amen. 1 minute past. දැන් මෙතනදී අපිට තහවුරු වෙනවා දෙවියන් වහන්සේ ඔක්කොම ක්‍රියේට් කරලා දැන් රෙස්ට් කරනවා කියලා. ඒක තහවුරු වෙනවද ඔයගලන්ට? ඒක තේරෙනවනේ හොඳට. දෙවියන් වහන්සේ සියලුම දේම මවලා
දැන් මෙතනදී rest කරනවා. උන්වහන්සේ 7 වෙනි දවසේ and on the 7th day God ended his work which he made and he rested on the 7th day from all the work which he made. ඉතින් ඒක හරි clear. ඔක්කොම දැන් හදලා ඉවරයි. right? ඊට පස්සේ කියවන්න pastor. දෙවියන් වහන්සේ තමන් මැව්වා වූ සෑදුවා වූ ස්වකීය සියලු වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත්තෙයින් ඒ දවසට ආශිර්වාද කොට එය ශුද්ධයයි නියම කළසේක. තව ටිකක් පල්ලයට කියමු. ස්වාමී වූ දෙවියන් වහන්සේ පොළවත් ආසත් සෑදූ දවසෙහි ඒවා මවන ලද කාලයෙහි ආසත් පොළවත් මුල් ප්‍රවෘත්තිය මේය. ඒ තාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය. වනයේ කිසි පලාජාතියක් හට නොගත්තේය. මක්නිසාද ස්වාමී වූ දෙවියන් වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගා කරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය. එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමි තලය තෙමුණේය. right 1 minute pastor. දැන් අපි ඉස්සෙල්ලා බැලුවනේ දෙවියන් වහන්සේ ඔක්කොම මැව්වා කියලා. පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ඔක්කොම මැව්වා. ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා උන්වහන්සේ ඔක්කොම මවලා අවසන් කරා කියලා. ඊට පස්සේ රෙස්ට් කරා කියනවා. ඊට පස්සේ ඒ 7 වෙනි දවසේ සුද්ධ කොටත් සැලකුවා කිව්වා. ඒකයි අපිට ඉරිදට නිවාඩුවක් හම්බෙන්නේ. 7 වෙනි දවසේ දෙවියන් වහන්සේ තමයි අපිට මේ නිවාඩුව දුන්නේ. right? ඒ වුණාට 3 වෙනි 4 වෙනි පදයට දැන් පාස්ටර් කියවනකොට ආයි කියනවා ගහක්වත් තිබුණ නැහැලු. මොකුත් තිබුණ නැහැලු. මිනිස්සෙක්වත් හිටියේ නැහැලු. එහෙම නේද තියෙන්නේ? ආන්ටි සින්තියා බය වෙලා වගේ මං කිව්ව දේ තේරුණාද? මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? මොකද්ද මේකේ තේරුම? දෙවියන් වහන්සේ මවන ඕනෙම දෙයක් ආත්මිකයි. දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. දෙවියන් වහන්සේ මවන ඕනෙම දෙයක් ආත්මිකයි. එතකොට පළවෙනි සම්පූර්ණ පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කටින් ප්‍රකාශ කරනවා එළිය වේවා. එතකොට එළිය විය. කොතනද එළිය වුනේ? ආත්මික තලයේ. දෙවියන් වහන්සේ කිව්වා මේ ගොඩබිමයි මුහුදයි වෙන් වෙන්න කියලා. කොතනද වුනේ? ආත්මික තලයේ. ඉර හඳ තාරකා මැව්වා. කොහෙද? වචනයෙන් මැව්වේ ආත්මික තලයේ. තාම භෞතික තලයට මේක ට්‍රාන්ස්ෆෝම් වෙලා නැහැ. තාම හැම දෙයක්ම ලස්සනට වෙලා තියෙන්නේ ආත්මික තලය තුල. එතකොට ඔබයිමයි හොඳට සිහි කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතෙත් මෙන්න මේ විදියමයි. හැම දෙයක්ම අපේ ජීවිතේ වෙන්නේ පළමු කොට ආත්මිකව. ඉස්සෙල්ලාම අපේ ජීවිතේ ඉම්පැක්ට් එකක් එන්නේ ආත්මික තලයේ. ඒ ආත්මික තලයේ ඒ දේ සම්පූර්ණ වුණාට පස්සේ ඒ ආත්මික තලයේ වෙච්ච ක්‍රියාව භෞතික තලයට අපි පරිවර්තනය කරන්න ඕන නම් අපිට ඇදහිල්ල කියන කරන්සි එක අවශ්‍යයි. ඇදහිල්ල කියන දේ අවශ්‍ය වෙන්නේ අන්න ඒ වෙලාවේ තමයි. මොකද භෞතිකව ඉන්න ඔබටයි මටයි භෞතිකව ඉන්න මේ පෘථිවියේ හැම මනුෂ්‍යයටමයි ආත්මික තලයේ වෙන දේවල් මේ මනසින් තේරෙන්නේ නැහැ. මේ ඇස් දෙකෙන් පේන්නේ නැහැ. අපිට දකින්න බෑ. අන්න ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඔබටයි මටයි දෙවියන් වහන්සේගේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පිරුණු ඔබටයි මටයි මේ දීමනාවක් දීලා තියෙනවා. gift එකක් තියෙනවා. මේ ආත්මික තලයේ වෙන සිදුවීම් අපේ හදවතට අපේ ආත්මයට දැනගන්න ලැබෙන්න. මේක තමයි gift එක.
right? ඒක හොඳට තේරුණා කියලා මම විශ්වාස කරනවා. හැමතිස්සෙම අපේ ජීවිතේ ඉස්සල්ලාම වෙන්නේ කොහෙද? ආත්මික තලයේ. දැන් මම උදාහරණයක් ගත්තොත් ඔබගේ ශරීරයේ අසනීපයක් තියෙනවා නම් කියමු අපි යාඥා කරා කියලා. යාඥා කරලා ඔබට ඒ අසනීපෙට සුවය ලැබෙනවා. right? ඒ සුවය ලැබෙන්නේ පළමු කොට ඔබගේ ආත්මික තලයේද භෞතික තලයේද? ආත්මික තලයේ. right? සුවය ලැබිලා ඉවරද? ඉවරයි. යේසුස් වහන්සේගේ වචනේ බයිබලයේ කියනවා ඔබ ලැබුණේයි අදහපල්ලා කියලා. ඔබ ලැබුණා කියලා විශ්වාස කරලා ඒකට ස්තුති කරන්න කියනවා. අන්න ඔබගේ ඇදහිල්ල වැඩ කරන ස්ථානය. ආත්මික තලයයි ඔබගේ ජීවිතයේ වෙන්නා වූ භෞතික තලයයි එකතු කරන කරන්සි එක. ඒ කියන්නේ ඔබගේ මේ මුදල්. for example ඔයා කඩේකට ගිහිල්ලා යම්කිසි බඩුවක් මිලදී ගන්න ඔබට ඒ බඩුව ඕනේ නම් කඩේ මුදලාලිට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට ඕනේ ඔයාට විකුණන්න. right? හැබැයි ඔබගේ අතේ ඒ බාණ්ඩේ ඒක නැත්නම් ඒ ගන්න බඩුවේ මුදලක් තියෙන්න ඕනේ. ඔබ මුදලක් එයාට දුන්නම එයා කිව්වොත් ඒක පවුන් 10යි කියලා ඔබ පවුන් 10ක් දීලා ඒ දේ ඔබට එයා දෙනවා. එතකොට ඒ දෙක අතරේ තියෙන වැඩ කරපු කරන්සි එක මොනවාද? ඔබගේ මුදල්. ඒ වගේම ආත්මික තලයයි භෞතික තලයයි අතර ක්‍රියා කරන්නා වූ බලය තමයි ඇදහිල්ල කියන්නේ. right? ආත්මික දේ භෞතික ජීවිතයට ඔබට ආකර්ෂණය කරගන්න ඕන නම් ඒ දේ ඇත්තටම ඔබගේ ඇස් දෙකට දකින්න ඕන නම් ඔබගේ ශරීරයේ තියෙන ඔය රිදිල්ල ඔබගේ ශරීරයේ තියෙන අමාරුකම් ඔබගේ අර පංච ඉන්ද්‍රියට තාම දැනෙනවනේ. අතට දැනෙනවා, ඇඟට රිදෙනවා, ඇහැට පේනවා තුවාලයක් තියෙනවා කියලා නේ. ඒවා ඔබට තියෙනකොට ඔබ තාම අර ආත්මික තලයේ ඔබට ලැබිච්ච සුවය ඔබ තාම අරගෙන නැහැ ඔබගේ භෞතික තලයට. ඔබ ආකර්ෂණය කරලා නැහැ. ඔබට ඒතකොට ඇදහිල්ල අවශ්‍යයි. ඇදහිල්ල වැඩි කරලා තමයි ඔබ ඒක ලබා ගන්න. දැන් මේ discerning of spirit කියන එකේ විශේෂ කාරණා ටිකක් මම ඔබලට කියලා දෙන්න ආසයි. දැන් මේ ෆවුන්ඩේෂන් එක තේරුණානේ. මොකද්ද discerning of spirits කියන්නේ? right? දැන් මේ ආත්මික තලයේ දැන් මේ ලෝකේ බලයන් දෙකක් ක්‍රියා කරනවා. ඔබ දැක්කොත් යම් කිසි බලයක් මේ ලෝකේ බලයක් ක්‍රියා කරනවා ඔබ දැක්කොත් power එකක් right? එක්කෝ ඒක දෙවියන් වහන්සේගේ බලය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක යක්ෂයාගේ බලයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ දෙකෙන් එකයි. සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේගෙන් වෙන්නා වූ ඕනම ක්‍රියාවක් අපි දේව වචනේ ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ක්‍රියාවට නංවන්නේ කවුද? ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. right? දැන් ශුද්ධාත්මයන්න් වහන්සේ යම්කිසි බලයක් නික්ම වුණොත් ඒකට අපි කියව manifested presence කියලා. උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්නා වූ ස්ථානය කියලා අපි ඉගෙන ගත්තා. දැන් මේ බලය ක්‍රියාත්මක වෙනකොට දෙවියන් වහන්සේගේ බලය අපි විශ්වාස කරනවා සත්‍යයේ බලයක් කියලා. ඒක සත්‍යයක්. ඒකේ මේ strings attached නැහැ. ඒකේ මේ අඳුරු බලවේග නැහැ. ඒක ඔබට සුබදායි දෙයක් තමයි ඒකේ අරමුණ වෙන්නේ. ඔබට ඒකෙන් නරකක් වෙන්නේ නැහැ. ඔබට ඒකෙන් හිඟකමක් ඇති වෙන්නේ නැහැ. ඔබට යම්කිසි පාඩුවක් විඳින්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ යම්කිසි ත්‍යාගයක් ඔබටයි මටයි යම්කිසි ආශිර්වාදයක් යම්කිසි සුවයක් අපේ ජීවිතයට ලබලා දුන්නොත් ඒ දේ අපේ යහපතට තමයි උන්වහන්සේ දෙන්නේ. ඒ වගේම ඒක සදාකාලිකයි. ඒක චුට්ට කාලයක් සනීප වෙලා ආය අසනීප වෙන්නේ නැහැ. ඒක චුට්ටක් යහපත් වෙලා ඊට පස්සේ නරක වෙලා යන්නේ නැහැ. දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් දෙනවද? ඒක සත්‍යතාවයේ ආත්මයන්න් තමයි අපිට ගෙනත් දෙන්නේ. සත්‍යතාවයේ ආත්මයන්න් කියන්නේ කවුද? ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේට. එතකොට දෙවියන් වහන්සේගේ බලය
සත්‍යතාවයේ බලයක්. It's true. It is real. It is good. ඒක යහපත් බලයක්. Right? ඒ වගේම යක්ෂයා මොනවාද කරන්නේ? යක්ෂයා කරන්නේ ඒක counterfeit කරනවා. counterfeit කියන්නේ දැන් ඔබගේ මේ ආණ්ඩුවෙන් මේ currency එකක් නෝට්ටුවක් ගහනවා බැංකුවෙන් මහා බැංකුවෙන් නෝට්ටුවක් අය කරනවා. ඒ වගේම අපි දැකලා තියෙන හොරෙන් උත් මිනිස්සු නෝට්ටු හදනවා. කාසි හදනවා. එහෙමනේ අන්න ඒ විදිහටම තමයි යක්ෂයා ක්‍රියා කරන්නේ. දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් කරනවද ඒකම යා counterfeit එකක් ව්‍යාජයක් හදනවා ඒකෙන්ම. දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙලා යම් කිසි කෙනෙක්ට සනීප වෙනවද ශරීරයේ ලෙඩ දුකක් නැති කරනවද යම් කිසි ආශිර්වාදයක් ලැබෙනවද යක්ෂයාටත් පුළුවන් ඒ වගේම ආශිර්වාද කරන්න. නමුත් යක්ෂයා ගෙනත් දෙන දේ සමහර විට ඔබටයි මගේ මේ භෞතික ඇස්වලට භෞතික අපේ පංච ඉන්ද්‍රියයට අපිට හිතෙන්න පුළුවන් මේක ඇත්තටම මට ආශිර්වාදයක් කියලා. මට ලැබුණ ලොකු ආශිර්වාදයක්. හැබැයි ටික දවසක් යනකොට අන්න ඒකේ මේ ඇත්ත තත්ත්වය මතුවෙනවා. දැන් මම උදාහරණයක් හැටියට කිව්වොත් සමහර විට අපි මේ මොකද්ද රැකියාවක් ගැන යාඥා කරනවා රැකියාවක් ඕනි ස්වාමිනී රැකියාවක් ඕනි කියලා. ඔන්න අපිට ෂෝක් රැකියාවක් හම්බ වෙනවා සල්ලි ගොඩක් ලොකු සැලරි එකක් එක්ක හොඳ රැකියාවක් හම්බ වෙනවා. හැබැයි ඉරිදට පල්ලි යන්න විදියක් නැහැ ඉරිදට වැඩ කරන්න. දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්න කිසිම වෙලාවක් හම්බෙන්නේ නැහැ. දරුවොත් එක්ක පවුලත් එක්ක එකට ඉන්න ඔබට ජීවත් වෙන සන්තෝෂෙන් ඉන්න කිසිම වෙලාවක් නැහැ ඔබට. ඔබගේ හැම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව දෙවියන් වහන්සේගේ අරමුණක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්ත අපේ ජීවිතේ. ඒ අරමුණට විරුද්ධව ඔබව ඈත් කරන්න. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබව ඈත් කරන්න පුළුවන් යක්ෂයාට ඔබට ආශිර්වාදයක් හැටියට පේන ඔබගේ ඇස් දෙකට පේන භෞතික ඇස් වලට දැනෙන පේන විදියට ඔබට පුළුවන් ආශිර්වාදයක් ගෙන දෙන්න. තවත් එකක් අපි දැකලා තිනවා ලංකාවේ අපි ගොඩක් වෙලාට අහලා තිනවා දරුවෙක් ලැබෙන්න කැමති ස්ත්‍රියක් මවක් ඉන්නකොට ඒගොල්ලන් ගොඩාක් ඒක ගැන තැවෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් ගිහිල්ලා කොයි හරි ගිහිල්ලා බාර වෙලා නැත්තම් මොන හරි කාගාවට හරි ගිහිල්ලා මුදල් දීලා මොකක් හරි ක්‍රමයක් ඒගොල්ලන් හොයා ගන්නවා ඒ ආශිර්වාදේ ලබා ගන්න. සමහර විට අපි දකිනවා ඒ ස්ත්‍රියට බබෙක් ලැබෙනවා. ඇත්තටම දරුවෙක් ලැබෙනවා. හැබැයි ටිකක් කල් යනකොට ඔබ දකිනවා ඒකේ හොඳ නැති පැත්තක්. එක්කෝ ඒ දරුවගේ අනාගතය වෙන්න පුළුවන්, නැත්නම් ඒ පවුලේ සමගිය වෙන්න පුළුවන්, නැත්නම් ඒ ජීවිතවල මේ ශරීරයේ තියෙන යම්කිසි ආබාධයක් වෙන්න පුළුවන්. මොන හරි යහපත් නැති දෙයක් ඒකේ අගට එන්න යනවා. අන්න ඒ විදියට තමයි යක්ෂයා ක්‍රියාත්මක වෙන්නේ. right? එතකොට අපි මේ ජීවිතේ අපේ මේ ලෝකේ අපි යම්කිසි දෙයක් දකිනකොට මිනිස්සෙක් හැටියට අපි දැන් අඳුන ගන්න ඕනේ මේක දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගෙන් අපිට ලැබෙන දෙයක්ද නැත්නම් යක්ෂයාගේ බලපෑමෙන් යක්ෂයාගේ විකූට උපායෙන් ඔහු කරන යම්කිසි රැවටිල්ලක්ද කොහොමද ඔබයි මායි මේ දේවල් දැනගන්නේ? කොහොමද අපි මේ දේවල් වලට අහසු නොවි ජීවත් වෙන්නේ? මේවට අහු වෙන්නේ නැතුව කොහොමද අපේ ජීවිත ගමන ඉදිරියටම ගෙනියන්නේ? මේ දේ නිසා මේ දේ අපිට තනියෙන් කරගන්න බෑ කියලා දෙවියන් වහන්සේ දන්න නිසා තමයි උන්වහන්සේ මේ ආත්ම විමසීමේ හැකියාව අපිට දීලා තියෙන්නේ. දැන් ඒ වගේම අපි බැලුවොත් අපිට මේ ලෝකේ ආත්ම තුනක් ගැන අපි ඉගෙන ගත්ත මීට කලින්. ආත්ම ಜಾති තුනක් තියෙනවා කියලා. right? එකක් දෙවියන් වහන්සේගේ ආත්මය. දෙවෙනි එක
තමන්ගේම මනුෂ්‍ය අපි කියන්නේ ආත්මයක්. මගේ ආත්මය, ඔබගේ ආත්මය. right? ඔබ කියන්නේ ආත්මයක්. එතකොට දෙවියන් වහන්සේගේ ආත්මය, ඔබගේ ආත්මය, තුන්වෙනි එක යක්ෂ ආත්මය. මේ තුනෙන් තමයි ආත්ම ජාති තුනක් ක්‍රියාත්මක වෙන්නේ මේ ලෝකේ. right? දැන් මේ මං ඉස්සෙල්ලා කතා කරා වගේ භෞතික තලයේ ක්‍රියාත්මක වෙනවා නම් ඔබයි මයි ජීවත් වෙනවා නම් right? ආත්මික තලයට අපි එන්ටර් වෙනවා නම් ආත්මික තලයකට ඇතුල් වෙන්න ඕන නම් ආත්මික තලයේ වෙන දේවල් අපිට දැනගන්න ඕන නම් අපිට යන්න පුළුවන් එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි ඒක පාස්ටර් පොඩ්ඩක් කියවමුද? යොහාන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. යොහාන් 10:7. John chapter 10 verse 7. මගේ බයිබලය අලුත් ගිවිසුම 156 යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. ඒ නිසා යේසුස් වහන්සේ නැවත ඔවුන්ට කියනසේ සැබවක් නුඹලාට කියමි බැටළුවන්ගේ දොරකඩ මමය. මට පළමු ආ සියල්ලෝ සොරු සහ කොල්ල කන්නෝය. නමුත් බැටළුවෝ ඔවුන්ට ඇහුම්කම් නොදුන්හුය. දොරකඩ නම් මමය. යමෙක් මා කරනකොට ඇතුල් වේද ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුළට සහ පිටට ගොස් ගොදුරු ලබන්නේය. right, amen. දොරකඩ නම් මමයිලු. කවුද කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේම පාස්ටර් යොහාන් පොතේම 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපි පොඩ්ඩක් බලමු. යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේ මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරුණ කොටගෙන මිස කිසිවෙකු පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. ආමෙන්. මෙතන කියනවා මාර්ගය යේසුස් වහන්සේ. මාර්ගය කොයි විදියටද කොහොමද අපි දෙවියන් වහන්සේගේ යම් කිසි ආත්මික තලයක් දැන් මතක තියාගන්න ආත්මික තලය කියන්නේ ස්වර්ග රාජ්‍ය නෙමෙයි. දැන් අද ගොඩාක් දේවල් එකින් එකට කියනවා නේද? කන්ෆියුස් වෙන්න එපා. ආත්මික තලය කියන්නේ ස්වර්ග රාජ්‍ය නෙමෙයි. ආත්මික තලය කියන්නේ ඒ හැම දෙයක්ම අයිති. ස්වර්ග රාජ්‍යත් ඒකට අයිති, දේව රාජ්‍යත් ඒකට අයිති. ආත්මික තලය කියන්නේ හැම දෙයක්ම. ස්වර්ග රාජ්‍ය කියන ඒ රාජධානිය විතරක් නෙමෙයි. right? දැන් ආත්මික තලයට එන්ටර් වෙනවා නම් යේසුස් වහන්සේ කියනවා මමයි දොරටුව, මා තුලින් එනවා මිස මා තුලින් කරනකොට මම තුලින් තමයි ඔබ එන්න ඕනේ ආත්මික තලයට. මා තුලින් තමයි එන්න ඕනේ. යේසුස් වහන්සේ කියනවා මමයි මාර්ගය. ඔබ මා තුලින් ආවොත් මං ගිය ගමන ඔබ ගියොත් තමයි ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් කියලා කියන්නේ. දැන් මේ ආත්මික තලයට දැන් ඔබගේ නිවස කියලා හිතන්න. ඔබගේ නිවසට ඔබ කවුරු දැන් මම ආව කියමුකෝ. මම ගියාලු නිරෝෂගේ ගෙදරට. right? ගෙදරට ගිහලා මම නිරෝෂගේ දොර ඇරලා ඇතුළට යනවා. එතකොට ඒක තමයි හරි මාර්ගය. මම දොරට තට්ටු කරලා නිරෝෂ ඇතුලෙන් ඉඳලා දොර ඇරලා මාව ඇතුළට අඬගාලා මම ඇතුළට යනවා. ඒක තමයි නීත්‍යානුකූල ලෙස මම නිරෝෂගේ ගෙදරට ඇතුල් වෙනවා. දැන් මම හොරෙක් නම් මම හොරෙන් ගිහිල්ලා right? හොරෙන් ගිහිල්ලා පිටිපස්සේ දොරේ මොන හරි ජනේලයක් කඩලා නිරෝෂගේ ගේ ඇස්සට ඇතුළට ගියා කියමුකෝ. දැන් මං ඉන්නේ ගේ ඇතුළත නිරෝෂගේ. ඔව් මම ඇතුලේ ඉන්නේ. නමුත් මම හරි විදියටද එයාගේ ගේ ඇතුළට ගියේ? නෑ මම හොරෙන් ජනේලයක් කඩලා යටපැත්තෙන් හැංගිලා කොමාරි ඇතුල් වුණා. ඔන්න දෙවියන් වහන්සේගේ මේ ආත්මික තලය කියන තැන නිවස කියලා හිතුවොත් යේසුස් වහන්සේ තමයි දොර. ඔබට හරි විදියට ඇතුල් වෙන්න ඕන නම් ඔබ යේසුස් වහන්සේව පිළිගන්නම ඕනේ. එහෙම නැතුව යක්ෂයාටත් පුළුවන් ආත්මික තලයට ඇතුල් වෙන්න.
තව ඉන්නවා ආත්මික තලේ ඒන්ජල්ස්ලා. දේවදූත. දේවදූතයෝ ඉන්නවා. right? දේවදූතයෝ ඉන්නවා ආත්මික තලේ. යක්ෂ ආත්ම තියෙනවා ආත්මික තලේ. ගොඩක් ආත්ම ඕනම ආත්මයකට ඇතුල් වෙන්න පුළුවන් ආත්මික තලයට. හැබැයි හරි නීත්‍යානුකූල විදියක් තියෙනවා වෙන විදියකුත් තියෙනවා යන්න. දැන් ගොඩක් වෙලාවට අපි මේ සමහර දේවල් අපේ ජීවිතේ අපි දකින්නේ මේ වැරදි විදියට ඇතුල් වෙන දේවල් තමයි. right? දැන් මේ ඇතුල් වෙන විට දෙවියන් වහන්සේ තුලින් යේසුස් වහන්සේ තුලින් ඇතුල් වෙනකොට ඔබයි මයි දන්නවා 100% අපි ගිහිල්ලා තියෙන්නේ හරි මාර්ගයේ කියලා. එතකොට අපිට ලැබෙන ආශිර්වාදයත් සර්ව සම්පූර්ණයි. ඒකේ හිඩස් නැහැ, ඒකේ ස්ට්‍රින්ග්ස් ඇටච් වෙලා නැහැ, ඒකේ යම්කිසි අන්ධකාර බලවේග පස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ, පස්සේ මතුවෙන්නේ නැහැ. අපිට ලැබෙන ආශිර්වාදය 100% දෙවියන් වහන්සේගෙන් ලැබෙන නිට්ටාවටම ලැබෙන සුවයක්. නැත්තම් අපි ස්වර්ගයට යනතෙක් අපිට ලැබෙන ආශිර්වාදයක්. අපි හැම දවසම ජීවත් වෙන්නේ ප්‍රීතියෙන්. අපිට බොරුවට මේ ගොඩාක් මිල මුදල් වලින් පිරිච්ච යාහන වාහන වලින් පිරිච්ච මේක අනවශ්‍ය ලෙස මුදල් වලට තියෙන තණ්හාව නිසා මගේ ශ්‍රමයත් මගේ ජීවිතයත් මගේ පෞල් ජීවිතයත් නැති කරගෙන මම මුදල් උපයනවා නම් මට ඒක සෙතක් වෙන්නේ නැහැ. මගේ අනාගතයට සෙතක් වෙන්නේ නැහැ. ඉක්මනටම මාව අසනීප වෙලා මැරිලා යයි. නැත්තම් මගේ මනසට නිතරම මොනවද කියන්නේ ස්ට්‍රෙස් මේ මොනවද මානසික ආතතිය කියයි, ඔළුවට අමාරුයි කියයි, මට කිසිම නිදහසක් නැහැ, හිතේ කිසිම සන්තෝෂයක් නැහැ කියයි. ඉතින් මේ වගේ දේවල් අපි තේරුම් ගන්න ඕනේ. මේ දේවල් තේරුම් ගන්න නම් අපිට මේ දෙවියන් වහන්සේගේ මේ දීමනාව ගොඩාක් useful වෙනවා. අපිට හරියට උදව් වෙනවා. මේ දීමනාව ගැන කවදාක්වත් මම මේක හොඳට ඉගෙන ගත්ත දෙයක්. මේ දෙවියන් වහන්සේ දුන්නා වූ මේ දීමනාව ගැන කවදාවත් විහිළු කරන්න එපා. කවදාවත් ඒවා පහත් කරලා සලකන්නත් හොඳ නෑ අපි. මොකද මේවා හරි ප්‍රෙෂස්, මේවා හරි වටිනවා අපේ ජීවිතවලට. සමහර විට අපි දන්නේ නැති නිසා මේ දේවල් කොහොමද මේ යක්ෂයාගේ බලපෑම් අපේ ජීවිත තුළ ක්‍රියා කරන්නේ කියලා අර නොදැනුවත්කම නිසා මිනිස්සු මේක සුළු කොට සලකනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට මේ දීලා තියෙන මේ දීමනාව අපිට ගොඩක් වටිනවා අපේ ජීවිතේ. right? දැන් අපි මේ ලෝකේ දැන් කියමුකෝ ඔබයි මයි ජීවත් වෙනවා කියලා. මේ ජීවත් වෙනකොට අපි දැන් දැනගන්න ඕනේ මේ යම් කිසි දෙයක් අපේ ජීවිතයට එනවද? right? මේ ආවේ මේ සමහර විට මිනිස්සෙක්වත් වෙන්න පුළුවන්. මිනිස්සෙක් වුණත් අපේ ජීවිතයට අපේ පවුලට එකතු වෙන්නේ මේක දෙවියන් වහන්සේගෙන්ද? නැත්තම් මේ අපේ විහිං අපිට උවමනාවෙන් අපේ ආත්මයෙන් අපි කරගත්ත දෙයක්ද? නැත්තම් මේක යක්ෂයාගේ කූට උපායක්ද? එයා අපිව නොමග යවන්න, අපිව රවට්ටන්න කරපු වැඩක්ද කියලා. සමහර විට ඔබ දැකලා ඇති ඔබ මිනිස්සෙක්ට උදව් කරනකොට ඔබ යම් කිසි කෙනෙක් ඔබගේ ජීවිතේට ඔබ දකිනවා ඇති, ඔබට හම්බුනාම ඔබට උදව් කරන්න ඕනේ මිනිස්සයාට. හැබැයි ඒ උදව්ව අන්තිමටම කෙලවර වෙන්නේ එච්චර යහපත් විදියට නෙමෙයි. එක්ක ඔබගේ හිත රිද්දලා යන්න ඇති, නැත්නම් ඔබට පාඩුවක් විඳින්න ඇති, යම්කිසි අයහපත් විදියට ඒ හමුවීම අවසන් වෙන්න ඇති. එතකොට ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබේ විහිං සමහර දේවල් පැනලා කරන්න ගිහිල්ලා සමහර විට අමාරුවේ වැටෙනවා. සමහරට යහපත් දෙයක් වුණත්, හොඳ දෙයක් වුණත් ඔබයි මයි කරන්න ගිහිල්ලා අපිටම ඊට පස්සේ දුක හිතෙනවා, අපිටම අපේ සිත් රිදීම් එනවා, ඊට පස්සේ අමනාප එනවා. ඒ දේවල් අපේ හිත තුළට ගිහිල්ලා අපේ ආත්මය ඊට පස්සේ මොනවාද වෙන්නේ? bitterness එක ඇති වෙනවා. තිත්තකම ඇති වෙනවා. තිත්තකම ඇති වෙනවා. අපිට මිනිස්සුන්ට හොඳ කරලා
එපා වෙනවා. මං කොච්චර හොඳ කරා මේකලන්ට කරලා වැඩක් නැහැ. මේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ. ওই වගේ තමයි සමහර විට අපි අහලා ඇතිනේ අපේ ජීවිතේ. ඔන්න ওই වගේ වෙලාවට ඔබ දෙවියන් වහන්සේගේ මේ ආත්ම විමසීමේ දීමනාවෙන් ඔබ ක්‍රියාත්මක වෙලා හිටියොත් ඔබට පුළුවන් කලින්ම දැනගන්න මේක මං කළ යුතු දෙයක්ද මේක යන්න දෙන්න ඕනේ දෙයක්ද කියලා. මං කොහොමද මේ දෙයට මං කොහොමද මේ කෙනාට සමහර විට ඔබට උදව්වක් කරන්න පුළුවන්. නමුත් ඔබ කරපු ප්‍රමාණයට වඩා වෙනස් විදියට. ඔබගේ හිත රිද්ද ගන්න නැතුව වෙන්න පුළුවන්. ඔබට අයහපතක් වෙන්න එහෙම මොන හරි දෙයක්. right? එතකොට මේ උදාහරණය අපි බලුවොත් මේ ආත්ම විමසීන කියන දේ අපේ ජීවිතේ හරි ප්‍රැක්ටිකල්. හරි ප්‍රායෝගිකයි. අපේ ජීවිතේ පොඩි දේවල් වලට උනත් අපිට ටක් ගාලා ඒ දේ අඳුන ගන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් කියනවා කොටස් තුනක් මම ඒ වචන තුන ඔයගලන්ට කියලා දෙන්නම්. එකක් to identify. හඳුනා ගැනීම. right? හඳුනා ගන්න. to identify. හඳුනා ගන්න. මිනිස්සෙක් වෙන්න පුළුවන්. යම් කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. යම් කිසි රෝගයක් වෙන්න පුළුවන්. යම් කිසි ආත්මයක් අඳුනා ගන්න. පළවෙනි දේ. දෙවෙනි කාරණාව it's to recognize. පළවෙනි එක identify, දෙවෙනි එක recognize. දැන් මේක හරි ළඟට යන්නේ තේරුම. නමුත් මේකට කියන්නේ තේරුම් ගැනීමේ හැකියාව. තේරුම් ගන්න. අරක අඳුන ගන්න. මේක තේරුම් ගන්න. විමසන්න. ඔබට විමසන්න පුළුවන් වෙනවා. right? තුන්වෙනි කාරණාව to distinguish. ඒකේ තේරුම යම් කිසි දෙයක් වෙන් කර හඳුනා ගැනීම. වෙන් කර ගන්න ඕන. අර මොනවාද ආන්ටි සින්තියා දන්නවා ඇති ඉස්සර ලංකාවේ අපි හාල් සුද්ධ කරන්නේ කුල්ලෙන් පොළනවා කියනවා නේද? කුල්ලෙන් පොළන්නේ හාල් වල තියෙන කළු හාල් ටිකයි ගල් ටිකයි වෙන් කරන්න පොළනවා කියනවා නේද? අන්න ඒ වගේ to distinguish between the wheat and the tares. අර ගල් ටිකයි හාල් ටිකයි වෙන් කරගන්න ඔබට හැකියාව ගෙන දෙනවා මේ ආත්මික දීමනාව. To distinguish, to identify and to recognize. To අඳුනා ගන්න, තේරුම් ගන්න, විමසන්න, ඒ වගේම වෙන් කරගන්න, වෙන් කරලා හඳුනා ගන්න. ඔබට ඔබගේ ජීවිතේ ප්‍රායෝගිකව ඔබට උදව් වෙනවා මේ දීමනාව. දැන් ඒක හොඳට තේරුණාද? right? දැන් මතක තියාගන්න දැන් අපි කාරණා දෙක තුනක් කිව්වා. එකක් ආත්මික තලයයි භෞතික තලයයි. අපේ හැම දෙයක්ම ඉස්සෙල්ලම වෙන්නේ ආත්මික තලයේ. අපි ක්‍රියා කරන්නේ තාම භෞතික තලයේ නිසා මේ දෙක අපිට එකතු කරලා අපිට ආත්මික තලයට ඇතුල් වෙන්න බලය දෙන්නේ සුදු ආත්මයන් වහන්සේ. right? යේසුස් වහන්සේ තුලින් තමයි අපි ඇතුල් වෙන්නේ. නමුත් ඒ බලය අපිට දෙන්නේ සුදු ආත්මයන් වහන්සේ. දැන් මේ ආත්මික තලයේ යම් කිසි කාරණා අපි ටක් ගාලා අඳුන ගන්න යනවා. ඔබගේ ඇස් වලින් ඔබට පේන්නේ නැහැ. දැන් මිනිස්සෙක් ඇවිල්ලා ඔබට බොරුවට නහයෙන් අඬනවා ඇති. අඬ ඔබට ලස්සනට බොරු කියනවා ඇති. මට මෙහෙම වුණා කිය ඔබට බොරුවක් කරනකොට ඔබේ හදවතට ටක් ගාලා දෙවියන් වහන්සේ පෙන්නනවා මේක වැරදි දෙයක් වෙන්නේ මෙතන කියලා. ඔබට ඒ ක්‍රියාවලිය ලේසියෙන්ම දෙවියන් වහන්සේ කරලා පෙන්නනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ ඔබගේ දැන් ඔබ පාස්ටර් කෙනෙක් නැත්නම් ඔබගේ ආත්මික සහෝදරයෝ ඔබ ගාවට යම් කිසි දරුවෙක්ව ගෙනාවම කියමුකෝ ඒ දරුවට මේ ශරීරයේ ලොකු අසනීපයක් තියෙනවා. දැන් මේ අසනීපේ තමයි ඔබගේ ඇස් දෙකට ඔබට පේන්නේ. එයා කහිනවා ඇති, එයා අඬනවා ඇති, එයාගේ ඇඟ රිදෙනවා ඇති, නැත්නම් එයාගේ ඇඟේ තුවාල ඇති. ඔබගේ ඇස් වලට පේනවා. ඔබගේ කන් වලට දැන් ඇහෙනවා. ඔබට දැනෙනවා දැන් මේ දරුවට මොකද්ද මේ ශරීරයට වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒකේ මුල් හේතුව ඒ ප්‍රශ්නේ
ශරීරයේ තියෙන වේදනාවේ යම්කිසි රූට් කෝස් එකක් තියෙනවා. යම්කිසි මූල හේතුවක් තියෙනවා. ඒක යටින් ක්‍රියා කරන. ඒක සමහර විට ඒක යක්ෂයාගේ යක්ෂ ආත්මයකින් ඇතිවෙන්නා වූ ප්‍රශ්නයක් වෙන්න ඇති. right? එතකොට ඔබ පාලකයෙක් හැටියට නැත්නම් ඔබ සහෝදරයෙක් හැටියට ඔබ ඒ කෙනාට යාඥා කරන්න කලින් ඔබ ඒ යක්ෂ ආත්මය දුරු කරන්න ඕනි. අපි දැන් ඒක උදාහරණයක් බලමු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ. පාස්ටර් අපි ඒක කියමුද මාර්ක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය 20-26 I think. මාර්ක් 9 20 තියෙන පස්සේ සිංහල පොතේ පොඩ්ඩක් බලන්න ඕනේ. ඊමස් රෝගේ. ඔව් අන්න හරි. මාර්ක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ මයිකල් 14 ඉඳන්. ඔව් පස්සේ පොඩ කලින්. මගේ පොත බයිබලයේ අලුත් කිවිසුම 66 පිටුව 66 මාර්ක් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට. ඔහු ගෝලයන් නගට ආ කල ඔවුන් ආවාට මහත් සමූහයක් සිටිනවාත් ඔහු නවට මහත් සමූහයක් සිටිනවාත් ලියන්නන් ඔවුන් සමග විවාද කරනවාත් දුටුවෝය. එකෙනීම මුළු සමූහයා උන්වහන්සේ දුටු කල ඉතා විශ්මිපත්ව ඉදිරියට දුව ගොස් උන්වහන්සේට ආචාර කළෝය. නුබලා ඔවුන් සමග කුමක් ගැන වාද කරනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සමූහයාගෙන් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින් ආචාර්යයන් වහන්ස ගොළු ආත්මයක් ආවේශ වූ මාගේ පුත්‍රයා ඔබ වහන්සේ ළඟට ගෙනාවෙමි. ඒ ආත්මය ඔහුට ආවේශ වන කොතනකදී නමුත් ඔහු බිම හෙළෙන්නේය. එවිට ඔහු පෙන දමා දක්මිටිකා දුර්වල වේගෙන යන්නේය. ඒ ආත්මය දුරු කරන ලෙස මම ඔබ වහන්සේගේ ගෝලයන්ට කීවිනි. නමුත් ඔහුන්ට බැරි වී යයි කීවෝය. උන්වහන්සේ ඔහුන්ට උත්තර දෙමින් අහෝ ඇදහිල්ල නැති පරම්පරාව කොපමණ කල් නුඹලා සමග සිටින්නීද? කොපමණ කල් නුඹලා ගැන ඉවසන්ද? ඔහු මා ළඟට ගෙනෙල්ලෑයි කීවෝය. එවිට ඔහු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ඔහු උන්වහන්සේ දිටු කෙනෙහිම ආත්මය ඔහු තදින් වෙව්ලුවෝය. ඔහු බිම වැටි පෙන දමමින් පෙරලි හුන්නූය. මේක මොහුට පැමිණි කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන් ඇසූසේක. ඔහු උත්තර දෙමින් ලදරු කාලයේ පටන්ය. තවද ඒ ආත්මය නොයෙක් වර ඔහු විනාශ කරන පිණිස ගින්නෙහිද වතුරේද හෙළීය. ඔබට යමක් කරන්න පුළුවන්දැයි ඔහු අනුකම්පා කර පිහිටුව මැනවැයි කීවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට පුළුවන් නම් විශ්වාස කරන්නට සියල්ල පුළුවනැයි කීසේක. එකලෙහිම දරුවාගේ පියා මම විශ්වාස කරමි. මාගේ විශ්වාසය මදිකමට පිහිටුව මැනවැයි මොරගසා කීවෝය. එවිට දුව එමින් රැස්වන බව යේසුස් වහන්සේ දුටු කල උන්වහන්සේ අශුද්ධ ආත්මයට තරවටු කළ ගොරු බිහිරි ආත්මය මොහු කෙරෙහින් පහව යව තවත් මොහුට ආවේශ නොවන්නට යයි තට අනකරමියයි කීවෝය. Amen. Thank you, Pastor. මෙතනදී අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ කොහොමද මේ ආත්ම විමසීමේ දීමනාව ලස්සන්ට ක්‍රියාත්මක වුණේ කියලා. අර වටේ හිටපු ගෝලයට වුණත් මේක ඒ කාලෙදී තිබුණේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ දරුවා වැටෙනවා, පෙනදාගෙන පෙරලෙනවා, කෑගහනවා. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මෙන් එයාට පුළුවන් වුණා එකපාරට අඳුනගන්න මේ ප්‍රශ්නෙට මුල මොකක්ද කියලා. මේ ප්‍රශ්නෙට මුල ඒ දරුවා චූටි කාලේ ඉඳලා තිබුණ දෙයක්. කවුරුත් අඳුරගත්තේ නැහැ.
නොමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒක අඳුනගෙන කෙලින්ම කියනවා thou deaf and dumb spirit I charge thee come out of him and enter no more. දැන් මතක තියාගන්න යක්ෂ ආත්මයක් වුණත් ආත්ම ගොඩක් තියෙනවා. එකම જાතිය වෙන්නේ නැහැ. ලොකු පැටවු ඉන්නවා, පොඩි පැටවු ඉන්නවා, ලොකු එක එක જાති එක එක සයිස් අය ඉන්නවා. ඒක හරියටම මොන જાතියේ යක්ෂ ආත්මයක්ද? මේක කොහොමද මම මේ දරුවව බේරගන්නේ? මොනා කරලාද මම මේ දරුවව ඒ යක්ෂ ආත්මෙන් ෆ්‍රී කරගන්නේ? නිදහස් කරන්න කියන මේ දැනුම ඔබගේ ආත්මයට දෙවියන් වහන්සේ ලබලා දෙනවා. ඒ වගේම තමයි දේව දූතයෝ වුණත්. මොන වගේ දේව දූතයෝද ඉන්නේ? අප අවට දේව දූතයෝ ඉන්නවා. අපේ අවට අපේ ආත්මික තලයේ දේව දූතයෝ දැන් අපි ගාව ඉන්නවා. ස්පෙෂලි දේව වචනය උගන්වන තැන, දේව වචනය ප්‍රකාශ වන තැන, දෙවියන් වහන්සේට මහිම යන හැම මොහොතෙම අපේ වටේට දේව දූතයෝ ඉන්නවා. එතකොට ඔබයි මායි මේ ආත්ම විමසීම කියන දීමනාවේ ක්‍රියාත්මක වෙනකොට අපිට දන්නවා කවුද ඉන්නේ කියලා. අපි දන්නවා කොහොමද ක්‍රියා කරන්න කියලා. කී දෙනෙක් සමහර අයට භෞතික ඇස්වලට පේන තරමට ඒගොල්ලන්ගේ ආත්ම ඒගොල්ලන් වර්ධනය කරගෙන තියෙනවා. සමහර ප්‍රොෆෙට්ස්ලා ඉන්නවා, ප්‍රීස්ලා ඉන්නවා, පාස්ටර්ස්ලා ඉන්නවා, දේව දරුවෝ ඉන්නවා. ඕනම එක්කෙනෙක්ට ඔබටයි මටයි මේ දේ කරන්න පුළුවන්. හැබැයි අපේ ආත්මික දේ අපි වර්ධනය කරන්න ඕනේ. ඒ වර්ධනය කරන්න අපේ මේ abilities හැකියාවන් තියුණු වෙනවා අපේ ජීවිතේ. අපි තමයි තියුණු කරගන්න ඕනේ. that responsibility එක තියෙන්නේ අපේ අතේ. අපිට දීලා තියෙනවා දීමනාව. ඒක පාවිච්චි කරන්න ඕනේ ඔබයි මමයි. ඒ දේ නිතර ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඔබයි මමයි. දැන් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන මේ දීමනාව මගේ වටේ යම්කිසි උවමනාවක් තියෙනවා නම්, යම්කිසි කෙනෙක් ප්‍රශ්නයක් ඇතුව මගේ ඉදිරියට ගෙනාවම මට දැනගන්න ඕනේ, මම ඩිස්ටින්ග්විෂ් කරන්න ඕනේ, මම වෙන් කරලා අඳුන ගන්න ඕනේ මේ කෙනාට ඒ කියන්නේ අසනීප තියෙන හැම කෙනාටම මට යක්ෂාත්ම දුරු කරන්න බෑ. මන් දැනගන්න ඕනේ මොන වගේ ආත්මයක්ද තියෙන්නේ, මොකද්ද මෙයාගේ තුල තියෙන ප්‍රශ්නේ, කොහොමද මේ ප්‍රශ්නය මුල වුනේ? මතකද අපි ඉගෙන ගත්ත දැනගැනීමේ වචනය, ප්‍රඥාවේ වචනය? දැන් මේක ආත්ම විමසීම එක්ක එකින් එකට වැඩ කරනවා දැනගැනීමේ වචනයත්. මොකද දැනගැනීමේ වචනයත් එක්කම අපිට කතා කරන්න පුළුවන්, හරි දරුවා ඔයාගේ ජීවිතේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේ කාලෙදී, මේක තමයි ඔයාට වැරදිච්ච තැන, ඔයා මේක හදාගත්තොත් ඔයාට දෙවියන් වහන්සේ තුල ඉදිරියට ලස්සන යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා ඔයාගේ ආත්මෙන් දෙවියන් වහන්සේ ඔබට කියලා දෙනවා. So ඒ වගේම ඔබ ලියා ගන්න තව තැනක් තියෙනවා ලූක් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ, ලූක් 13:10 සිට 13 එතනත් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේවමාලිගාව තුල උගන්වමින් සිටිනකොට කාන්තාවක් මේ අවුරුදු ගාණක් මේ කුදු වෙලා එතන ඉන්නවා, කුදු වෙච්ච කාන්තාවක්. එතකොට යේසුස් වහන්සේට අනුකම්පා කරලා ඇයගේ ඉස්සල්ලාම ඒ ආත්මයට ඒ කුදුවීම එයාට ඇති කරපු ආත්මය දුරු කරා. ඒ ආත්මය දුරු කරලා ඊට පස්සේ ඇගේ ශරීරයට අත තියලා එයා කෙලින් වුණා. හැමතිස්සෙම මතක තියාගන්න ආත්මික දේ ෆස්ට්. ආත්මික දේ තමයි ඉස්සල්ලා කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබගේ ශරීරයට අත තියන්නේ, ඔබගේ ජීවිතය වෙනස් වෙන්නේ, ඔබගේ පවුල ක්‍රියාත්මක වෙන්නේ, ඔබගේ පවුලේ හැම දෙයක්ම, ඔබගේ ජීවිතයේ, ඔබගේ ගෙදර, ඔබගේ පවුලේ, ඔබගේ රැකියාවේ, ඔබගේ ආර්ථිකයේ, මේ ඔබ වට කරන හැම දෙයක්ම හැමතිස්සෙම සෙකන්ඩ්. ඉස්සෙල්ලම වෙන්න ඕනේ ආත්මික දේ. right? ඒක හොඳට තේරුණා කියලා මම විශ්වාස කරනවා. මම තව උදාහරණයක් දෙන්නම්. පාවුලුතුමාගේ කතාවේ තියෙනවා ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ වගේ. ක්‍රියාපොතේ 16
16 වෙනි පරිච්ඡේදයේ මං හිතන්නේ 18 වගේ ඒ කතාව තියෙනවා. පාවුලුතුමා මිනිස්සු අතරේ ඉන්නකොට එක දැරියක් හිටියා. එයාට ආත්ම විමසීමේ බලය තිබුණා. right? මේ දැරිය හැබැයි ක්‍රියාත්මක වුණේ යක්ෂ ආත්මයෙන්. යක්ෂ ආත්මයෙන් තමයි. හැබැයි යාටත් පුළුවන් ආත්ම විමසීමේ බලය එයාටත් තිබුණා, අනාවැකි කීමේ බලය. එයා මේ එතන හිටපු වෙලෙන්දන්ට ගොඩාක් උදව් කරාම එයාට මේ අනාගතය ගැන කියන්න පුළුවන් නිසා. ඒගොල්ලන්ගේ බිස්නස් වලට ගොඩාක් උදව් වුණා මේ දැරිය. ඉතින් මෙහෙම ඉන්නකොට මේ පාවුලුතුමා එතන ගෝලියොත් එක්ක වැඩ කරමින් ඉන්නකොට මේ දරුවා කියනවා මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ තමයි මෙහි. මේ දෙවියන් වහන්සේගේ බලයෙන් තමයි මේගොල්ලන් වැඩ කරන්නේ කියලා දෙවියන් වහන්සේ ගැන අගය කරනවා. දැන් බලන්න පාවුලුතුමා ඒ පළවෙනි පාර බැලුවා මොකුත් කිව්වේ නැහැ. දෙවෙනි දවසෙත් එයා ඕකම කියනවා. දැන් නිතර මේගොල්ලන් ඉන්න තැන ඒක නෑ එයා වැරද්දක්ද කියන්නේ. නැහැනේ. එයා වැරද්දක් නෙමෙයි. මේ පාවුලුතුමායි ගෝලයෝයි ඇත්තටම යේසුස් වහන්සේගේ දරුවෝ, දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒගොල්ලන් ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගේ බලයෙන්. නමුත් පාවුලුතුමා එයා දිහා ඔයගොල්ලන් කියවලා බලන්න කතාව හැරිලා බලද්දී දෙවියන් වහන්සේ ඔහුගේ ආත්මයට මේ ආත්ම විමසීමේ දීමනාව ඒ වෙලාවේ දෙනවා. ඒ දීපනාව දුන්නම පාවුලුතුමා දකිනවා ඒ ස්ත්‍රිය තුළ, ඒ දැරිය තුළ ක්‍රියාත්මක වෙන්නේ අන්ධකාර බලවේගය. එතකොට පාවුලුතුමා එක සැනෙන් ඒ අන්ධකාර බලවේගය දුරු කරා ඒ ගෑනු ළමයාගේ ශරීරේ. දුරු කරලා ඒ ළමයාව සනීප කරනවා. ඒක කර නිසා ඔබ කියවලා බලන්න කතාව පාවුලුතුමා ගුටි කනවා මිනිස්සුන්ගේ. ගුටි කාලේ ආව එතනින් එළියට දානවා. මොකද ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලට පාඩු වුණා. ඒගොල්ලන් හොඳට සල්ලි හම්බ කරා ඒ දැරියගේ හැකියාව නිසා. නමුත් පාවුලුතුමාට ඒ දීලා තිබුණ දීමනාවෙන් ඔහුට හිතන්න තිබුණා එයාගේ කටෙන් එළියට ආපු වචනේ හොඳ වචන. නරක වචන එළියට ආවේ නැහැ. නමුත් ඔබටයි මටයි යම් කිසි හොඳ දෙයක් වුණත් ඔබ දකිනකොට ඒක ඇතුළාන්තේ තියෙන සත්‍යතාවය දැනගැනීමේ හැකියාව ඔබටයි මටයි දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මේ දෙයින් වෙන්නේ අපිව ප්‍රොටෙක්ට් වෙනවා. අපිව ආරක්ෂා කරනවා දෙවියන් වහන්සේ. අපි වැටෙන්න තියෙන තැන් වලින් අපිව ගලව ගන්නවා. යක්ෂයාගේ රැවටිල්ලෙන් අපිව බේරෙනවා. අපි අහු වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ බොරු වලට. අපි රැවටෙන්නේ නැහැ මිනිස්සුන්ට. අපේ ජීවිතේ හරි ලේසියෙන් අපිට ගොඩනගගෙන යන්න පුළුවන් ඉදිරියට. නැත්තම් වැටි මැරි දුක් විඳ යන්න ඕන ගමනක් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ යන්නේ. දැන් මේ දේ නිසා තමයි දෙවියන් වහන්සේ අපිට මේ දේ දීලා තියෙන්නේ. දැන් මම මේක කියලා අපි බලමු දේව වචනයක් හෙබ්‍රෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. Hebrews chapter 5 verse 14. Yes, please. Hebrew 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. මගේ බයිබලයේ පිටුව අලුත් ගිවිසුම 342. හෙබ්‍රෙව් 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. නමුත් දැඩි ආහාර ඕනෑ වන්නේ යහපත් සහ අයහපත විමසා බලන්නට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු වූ ඉන්ද්‍රියන් ඇති සම්පූර්ණ තැනැත්තන්ටය. Amen. පස්සේ කායි කියවන්නේ? නමුත් දැඩි ආහාර ඕනෑ වන්නේ යහපත අයහපත විමසා බලන්නට විවාහාරයෙන් පුරුදු පුහුණු වූ ඉන්ද්‍රියන් ඇති සම්පූර්ණ වූ තැනැත්තන්ටය. මේ කවුරු ගැනද මේ කියන්නේ? පස්සේ අපි 13ක් පොඩ්ඩක් කියවමු. ඒකේ උඩ පදය. එතකොට ඒක තේරෙයි හොඳට. 11 නම් කියවන්නද? right, okay. හෙබ්‍රෙව් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට ඒ ගැන බොහෝ දේ කියන්නට අපට ඇත්තේය. නමුත් නුඹලා ඇසීමට මැලිව සිටින බැවින් ඒවා තේරුම් කර දෙන්නට අමාරුය.
මක්නිසාද කාලයේ ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝ සිටින්නට යුතුව තිබියදී දෙවියන් වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමකු විසින් නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. නුඹලා දැඩි ආහාර නොව කිරි ඕනෑ කරන අයව සිටින්නූය. ඉතින් කිරිබොන සැම දෙනාම ලදරුවන් බැවින් ඔහු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති. නමුත් දැඩි ආහාර ඕනෑ වන්නේ යහපත සහ අයාපත විමසා බලන්නට විවාහාරයෙන් පුරුදු පුහුණු වූ ඉන්ද්‍රියන් ඇති සම්පූර්ණ තැනැත්තන්ටය. ආමෙන්. මම හිතනවා ඒක හොඳට තේරුණා කියලා. මේ කතා කරන්නේ මේ දේව දරුවෝ ගැන. ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත දෙවියන් වහන්සේ තුල ඉන්නා වූ දරුවෝ ගැන මේ කියන්නේ. සමහර විට ඔබයි මායි දකින අවුරුදු 20 30 අපි පල්ලි යනවා. අපි චර්ච් යනවා, අපි සභාවකට එකතු වෙනවා, අපි යනවා එනවා. ඉරිදට යනවා, සඳුදා ඉඳලා බ්‍රහස්පතින්දා සිකුරාදා වෙනකන් දේව වචනය බලන්නේවත් නැහැ, අල්ලන්නේවත් නැහැ, යාඥා කරන්නේ නැහැ, දේව වචනය ඉගෙන ගන්නේ නැහැ. ඒගලන්ට තමයි කියන්නේ මේ කිරිබොන දරුවෝ කියලා. හැම තිස්සෙම කවුරු හරි ඇවිල්ලා උගන්වන්න ඕනේ. මේක හරි නෑ, මේක වැරදි, මෙහෙම ඉන්න. එහෙම නෙමෙයි. යම්කිසි මචුව වෙලා, පරිණත වෙලා ඉන්න දරුවෝ දෙවියන් වහන්සේ තුල පරිණත වෙනකොට, දේව වචනය තුල පරිණත වෙනකොට තමයි මේ වගේ දීමනා අපේ ජීවිත තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතනම බලන්න ඊට කලින් පදේ හෙබ්‍රේව් 4:12 කියවන්න පාස්ටර්. කොහොමද අපි දේව වචනය තුල පරිණත වෙන්නේ? හෙබ්‍රේව් 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි. එක බලවත්ය. දෙක කොයිම දෙමුවත් කඩුවකටවත් වඩා තියුණුය. දෙමුවත් කඩුවකට වඩා තියුණුයිලු දේව වචනය. ප්‍රාණය සහ ආත්මය සන්ධි හා ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදින්නේය. ආමෙන්. සිතේ සිතුවිලිද අදහස්ත විමසන්නේය. සිතේ සිතුවිලි අදහස් විමසනවා. අන්න ආයි වචනේ එනවා විමසීම. අපි ඉස්සලම ඉගෙන ගත්තේ අපිට විමසන්න පුළුවන්. අපිට තේරුම් ගන්න පුළුවන්. අපිට වෙන් කරගන්න. මෙතන කියන මොනවාද? සංදි සහ ඇටමිදුළු. ඔබගේ සංදි සහ ඇටමිදුළු වෙන් කරන්න පුළුවන් බලයක් දේව වචනයට තියෙනවලු. ඔබගේ ආත්මයයි ඔබගේ ප්‍රාණයයි ඇත්තටම වෙන් කරන්න බෑ නේද? ඒක වෙන් කරන්න පුළුවන් බලය කියලා කියන්නේ දේව වචනයෙන් තුලින් විතරයි ඔබේ මනස වෙනස් කරන්න පුළුවන්. දේව වචනය තුලින් විතරයි ඔබේ ජීවිතය ඔබට වෙනස් වෙන්න පුළුවන්. ඔබගේ මගේ ජීවිතයේ යම්කිසි ස්ථානයක තියෙනවද? එතන ඉඳලා next level එකට, ඊට වඩා ලස්සන තැනකට, ඊට වඩා යහපත් දේ කරන්න පුළුවන් හැකියාව දෙවියන් වහන්සේගේ මේ දීමනා තුළ අපිට ක්‍රියාත්මක වෙන්න ඕනේ නම් අපි දේව වචනය ඉගෙන ගන්න ඕනේ. දේව වචනය නැතුව අපිට මේ කිසිම දීමනාවක් යහපත් ලෙස කරන්න බෑ. දැන් මම ඒක හොඳට ඔයගලන්ට කියලා දෙන්න ඕනි. මොකද අපි දේව වචනය කියලා මේ බයිබලයේ කියවන්න කිව්වට බයිබලයේ දිහා ඔබ බැලුවොත් බයිබලයේ තියෙනවා මිනිස්සුયો කතා කරන වචනය. පරණ ගිවිසුමේ තියෙනවා හරිම මුරණ්ඩු මිනිස්යන්ගේ වචන. මේගලන් හිටිය කවුද? කිංස්ලා හිටිය, රජවරු හිටිය, හරිම නපුරු රජවරු. ඒ නපුරු රජවරු කරපු වචන, ඒගොල්ලන්ගේ වචන තියෙනවා. එතකොට යේසුස් වහන්සේ එන්න කලින් වැටිච්ච මනුෂ්‍ය ස්වභාවයේ ඉන්න වැරදිච්ච මිනිස්යාගේ වචනේ තියෙනවා. ඒ වගේම අනාගත වක්තෘන්ලගේ වචනය තියෙනවා. ඒ වගේම මේ ඩොන්කීස්ලාට මොන කොටලු වගේ වචනයකුත් තියෙනවා. කොටලුවෙකුත් කතා කරනවලු. පරණ කිවිසුමේ අපි දැකලා තියෙනවා. right? අලුත් කිවිසුමේ ඒ වගේම ඉන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අපි දකිනවා. ගෝලයන්ගේ යහපත්
වචන අපි දකිනවා. ඒ වගේම යේසුස් වහන්සේගේ ආත්මෙන් දෙවියන් වහන්සේගේ ආත්මෙන් පිරුණු දරුවන්ගේ වචන අපි දකිනවා. දැන් ඔබ හිතන්න ඔබ කිතුණු ජීවිතයට නවකෙක් නම් මම කිව්වොත් බයිබලේ කියවන්න යාඥා කරන්න කියලා. ඔබට දැන් තියෙනවා මෙතන යක්ෂයාගේ වචනත් මේකේ තියෙනවා. යක්ෂයා කතා කරපු දේත් තියෙනවා මේකේ. යේසුස් වහන්සේ එක්ක අපිට කතාවක් කියලා දීලා තියෙනවා. යේසුස් වහන්සේ බෞතිස්ම වෙලා ඉස්සෙල්ලම කරේ යක්ෂයාව පරීක්ෂණයට හේතුවා. ඒ කතාවක් තියෙනවා මේකේ. ඒ කියන්නේ යක්ෂයා කියපු වචනක් තියෙනවා. එතකොට දැන් කියවන මේ දරුවා කොහොමද දැනගන්නේ මේ යක්ෂයා කියන වචනේ මම කරන්න ඕනේද? දෙවියන් වහන්සේගේද මේ වචනේ? ආත්මයන්න් වහන්සේගේද? නපුරු කෙනෙක්ගේද මේ වචනේ කියලා? මේ වචනේ දැනගන්න පුළුවන් එකම විදිය ඔබ ඒ වචනය ශුද්ධාත්මයන්න් වහන්සේ තුලින් ඔබ කියවලා ඔබ මෙඩිටේට් කරන්න ඕනේ. ඒක මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන්න ඇයි අපි මෙනෙහි කරන්න කියන්නේ? ඔබ මෙනෙහි කරන්න ඔබගේ ආත්මයට දැනෙනවා දෙවියන් වහන්සේගේ චරිතය. දෙවියන් වහන්සේ කියන්නේ මොන වගේ ස්වභාවයක් තියෙන දෙවි කෙනෙක්ද? උන්වහන්සේගේ ස්වභාවය මොන වගේද? උන්වහන්සේගේ චරිතය කොහොමද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහොමද ක්‍රියා කරේ? යම්කිසි දැන් අපි බලපු මේ උදාහරණ ගත්තොත් ඒ යහපත් ක්‍රියාවක් කරපු යේසුස් වහන්සේගේ අරමුණ මොකද්ද? යේසුස් වහන්සේ කොහොමද ඒක කරේ? දෙවියන් වහන්සේගේ බලය කොහොමද ක්‍රියාත්මක වුණේ? දැන් මගේ ජීවිතෙත් ඒ බලය මං කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන දේ මට ඉගෙන ගන්න ලැබෙන්නේ බයිබලයේ තුලින් විතරයි. දේව වචනය තුලින් විතරයි. ඒ වගේම මම දැන් මේක කියලා ඉවර කරනවා. ඔබ යාඥා කරන එක යහපත්. ඔබ යාඥා කරන එක යහපත්. නමුත් ඔබ යාඥා කරන්න මොකද්ද වෙන්නේ? ඔබට ඔබගේ ඔබගේ ආත්මික මේ ආත්මික තලයට විවෘත වෙනවා. right? ඔබගේ ඔබගේ මනස, ඔබගේ ආත්මය ඔබගේ වටේ තියෙන මේ භෞතික දේවල් වලින් ඔබ ඉහළට නැගිටලා ඔබ ආත්මික තලය විවෘත වෙනවා. ඔබට විෂන්ස් එනවා. ඒ කියන්නේ දර්ශන පේන්න ගන්නවා. ඔබ සිහින දකිනවා. ඔබට යම්කිසි සිහින තුලින් දෙවියන් වහන්සේ කතා කරන්න පුළුවන්. මේ ආත්ම විමසීමේ එක්ස්ටෙන්ෂන් එකක්. ඒ කියන්නේ එක කොටසක් තමයි දර්ශන පෙනීම. දර්ශන දකීම. ඒ වගේම සිහින දැකීම. ඔබ අහලා ඇති සමහර අය සිහින දැක්කම දර්ශනයක් දැක්කම ඕන් ඇවිල්ලා කියනවා ඒක ඔබට මම මෙහෙම දැක්කා, මේ වගේ සිහිනයක් දැක්කා, මේ වගේ දැක්කා. දැන් මේ සිහින දැක්කට ඔබ යාඥා කරනකොට ඔබගේ ආත්මය විවෘත වෙනවා මේ ආත්මික තලයට. ඒක සැබෑවක්. නමුත් ඒ ආත්මික තලයෙන් ඔබට දර්ශනය වෙන දේ ඔබට තේරුම් ගන්න බැරි වෙනවා. තේරුම් ගැනීමේ හැකියාව නැත්නම් ඒක ඩිසර්න් කරන්න the perception ඒක සැබෑ ක්‍රියාවක්ද? ඒක රැවටිල්ලක්ද? මොකද යක්ෂයාටත් පුළුවන් ඔබට දර්ශනයක් දෙන්න. යක්ෂයාටත් පුළුවන් ඔබට හීනයක් ගේන්න. ඔබගේ හීනෙන් කතා කරන්න. ඔබගේ මනසට එක සිතුවිලි දාන්න. ඔහුටත් පුළුවන්. නමුත් දේව වචනය ඉගෙන ගන්න දරුවට ඔබ යාඥා කරාම මොකද්ද වෙන්නේ? ඔබගේ මනස, ඔබගේ දර්ශනය කරා ඕපන් වෙනවා. ආත්මික තලයට විවෘත වෙනවා විතරයි. එතනින් එහාට ඔබ next level එකට යන්න ඕනේ. දේව වචනය ඔබ මෙනෙහි කරන්න ඕනේ. දේව වචනය මෙනෙහි කරන්න ඔබගේ ආත්මය දැනගන්නවා මගේ දෙවියන් වහන්සේ කියන්නේ පිය සෙනහස තියෙන දෙවි කෙනෙක්. උන්වහන්සේ ක්‍රියා කරන්නේ මේ ආකාරයට. උන්වහන්සේ කවදාවත් උන්වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. right? ඔබගේ ආත්මයට මේ දේවල් ඇතුළත් වෙනවා. පොඩ්ඩ ඔබ බලන්න, ඔබ කියවන්න, ඔබ ඉගෙන ගන්න ඔබගේ ආත්මයට ටක්කා දෙවියන් වහන්සේ කතා කරපු ගම කවුරු හරි ඔබගේ ඉස්සරහට ගෙනාපු ගම
ඔබගේ ආත්මයට කියන්න පුළුවන් right මේක දෙවියන් වහන්සේගේ යහපත් වූ ආත්මයෙන් එන දෙයක්ද නැත්නම් යක්ෂයාගේ අයහපත් දෙයක්ද නැත්නම් මේ මිනිස්සයා විසින්ම හදාගත්ත මේ ස්ටෝරි එකක්ද කියන එක. right? ඒ වගේම ඔබගේ ජීවිතේ ඔබට ගොඩනගින්න ඕන නම් මට බන්ට කියන්න ඕන එකම දේ ප්‍රඥාවේ වචනය දැනගැනීමේ වචනය ආත්ම විමසීම කියන මේ දීමනා තුනම අපි කිව්වේ එලිදරව්වේ දීමනා කියලා. එලිදරව්වේදී ඒ කියන්නේ ඔබගේ ජීවිතේ ඔබ අන්ධකාරයෙන් ගමන් කරන්න ඕනේ නැහැ. ඔබ මේ මොනවාද ඔබගේ ඉස්සරහා මේ මොනවාද obstacles තියෙනවනේ බාධා තියෙනවා නම් බාධා වලට වැටෙන්න ඕනේ නැහැ. මොකද ඔබට ඒ එලිදරව්වේ දීමනා ක්‍රියාත්මක වෙනකොට ඔබ බාධා ඔක්කොම අවහිර ඔක්කොම අයින් කරලා ඔබ ලස්සන්ට ඉදිරියටත් ඉහළටත් විතරක් ගමන් කරනවා. හාලෙලූයා. හාලෙලූයා. මම විශ්වාස කරනවා ඔබට ඒ දේ හොඳට තේරුණා කියලා. අපි දේව වචනය බාර කරමින් යාඥා කරමු. එක මොහොතක්. හාලෙලූයා.